උදෑසනක් වේවා දුවේ පුතේ. ස්වාධීන රූපවාහිනිය ඔබ වෙත ගෙන එන ඉරුදින දහම් පාසලට සම්බන්ධ වෙන මොහොත. සුපුරුදු විදිහටම අපි කෘතවේදීත්වයෙන් මේ කාර්යයේදී අපට සහාය වෙන ඒ සත්පුරුෂයන් සිහිපත් කරමු. ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය, ඒ වගේම සමස්ත ලංකා ශාසනාශක මණ්ඩලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, විශේෂයෙන් මෙහි අනුශාසකත්වය ගෙන කටයුතු කරන ඒ සමස්ත ලංකා ශාසනාශක මණ්ඩලයේ විධායක සභික, ඒ වගේම මාතර දිස්ත්‍රික් ශාසනාශක මණ්ඩලයේ ලේකාධිකාරී දර්ශනපති අපේ පරදුව ජිනරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු හැමදෙනාම සිහිපත් කරමින් කෘතවේදීත්වයෙන් නැවත නැවතත් එයට අපි අපේ ප්‍රණාමය පළ කරමින් අපේ පාඩමට අපි සම්බන්ධ වෙමු. අද අපි සාකච්ඡා කරන්නේ ඔබට හැදෑරීමට තිබෙන පොත් 4න් එකක් වෙන බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළ ධර්මය හා සම්බන්ධ පාඩමක්. මේ වෙන විට ඔබේ මේ පොතට අදාළ ධර්මය හා සම්බන්ධ පාඩම් දෙකක් අපි සාකච්ඡා කරලා තියෙනවා. මුලින්ම සාකච්ඡා කළා පටිච්ච සමුප්පාදය පිළිබඳව සඳහන් වෙන පාඩම. ඊළඟ දවසක අපි සාකච්ඡා කළා චතුරාර්ය සත්‍ය හා සම්බන්ධ වෙන පාඩම. අපි තුන්වෙනි පාඩමට මේ පොතේ පිළිවෙලට යනවා තුන්වෙනි පාඩමට අපි අද ප්‍රවේශ වෙනවා. ඒ වෙලාව අනුව මම බලාපොරොත්තු වෙනවා ඊළඟ පාඩම පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරවන්න. ත්‍රිලක්ෂණය තමයි අද අපේ පළමු පාඩම. චතුරාර්ය සත්‍ය, ඒ වගේම පටිච්චසමුපාදය වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ මූලික හරයන් පිළිබඳව සලකනකොට ඉදිරියෙන්ම සාකච්ඡා කරන සංකල්පයක් තමයි ත්‍රිලක්ෂණය පිළිබඳ සංකල්පනාව, නැත්නම් ත්‍රිලක්ෂණය පිළිබඳ බුදුරජාන් වහන්සේගේ දේශනාවන්. අනෙක් ආගම් හා සම්බන්ධව සලකුවත් බුද්ධ දේශනාවේ තිබෙන අනන්‍යතාව, ඒ වගේම සුවිශේෂත්වය, නූතන උගතුන් පවා විශේෂයෙන් බුද්ධහමට ඇල්මක් ඇති කරගන්නවා නම් ඇල්මක් ඇති කරගන්නේ අන් කවර හේතුකටවත් නෙවෙයි, උන්වහන්සේගේ උතුම්ග දේශනාව අරමුණු කරගෙන. මේ උතුම් දේශනා අතර ඔවුන් පවා බොහොම පිළිගන්න දේශනාවක් එකක් තමයි මේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. අපිට අහලා හොඳට හුරු වචනයක්. ඇසීම වගේම සමහරලාට භාවිතාව තුළ මෙහි එන වචන පවා අපි අපේ දෛනික ජීවිතය හා සම්බන්ධ කරලා කතා කරන මාතෘකාවක්. එහෙත් දුවේ පුතේ, අවබෝධය අතින් එතරම් පහසු මාතෘකාවක් නොවන දුෂ්කර මාතෘකාවක්. අවබෝධයත් දැනුමත් දෙකම වටිනවා. අද ඔබ දැනුම පෝෂණය කරගන්න බලාපොරොත්තු වෙනවා මේ ත්‍රිලක්ෂණය හා සම්බන්ධව. එය මූලික කර්මුණ හැටියට ඔබට අදාළ විෂයක් ශ්‍රේෂ්ඨයක තිබෙන එක්තරා මාතෘකාවක්. ඒ මාතෘකාවට අදාළව විෂය කරුණු ඉගෙන ගන්න මොහොතක්. ඒ තරක් නෙවෙයි, ඒ ඉගෙන ගන්න හැම දෙයක්ම අපේ ජීවිත හා බද්ධ වෙනවා. ඉගෙන ගන්නෙම අපේ ජීවිත වලට ආලෝකයක් ලබන්නට, ජීවිතේ ගොඩනගන්නට. එමනම් ඒ විභාගකින් සමත් වෙලා සහතිකයක් ලැබීමේ සතුට හෝ ප්‍රයෝජනයට අමතරව මේ ගත කරන ජීවිතවලට ආලෝකයක් ලැබෙන්නේ මේ ලෝකයේ තුල නොසැලී කම්පණයට පත් නොවී ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ මේ ධර්ම කාරණා පුහුණුවෙන් ලබන ඒ අත්දැකීම් ටික නැත්තම් දියුණු අවස්ථාව. ඒ නිසා විශේෂ කාරණා හැටියට අපට තිබෙන වැදගත්කම් වගේම මේ වෙයි නිවැරදි අවබෝධය ජීවිත අවබෝධයටත් ප්‍රයෝජනවත් වෙනවා කියන කාරණාව ගැන අවධානය ඇති කරගනිමින් පාඩමට ඔබේ අවධානය යොමු කරන්න කියන කාරණාව කාර්නිකව ඉල්ලා සිටිනවා. සත්වයා ලෝකය පිළිබඳව කතා කරනකොට එහි විද්‍යමාන වෙන යථා ස්වභාවය, ඇත්ත ස්වභාවය සාකච්ඡා කරන ඉගැන්වීම තමයි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. බෞද්ධ ජීවිතයේ මූලික අරමුණ මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොතින් අපේ අරමුණ තමයි නිවන් සාක්ෂාත් කර ගැනීම. ඒ නිවන් සාක්ෂාත් කරගන්න
තැනැත්තෙක් බවට පත් වෙනකොට ලෝකයේ පිළිබඳව අපි ලැබපු දැනුම නැත්නම් ප්‍රඥාව කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ ත්‍රිලක්ෂණානුගත අවබෝධය ලෝකයේ ඇත්ත ස්වභාවය පිළිබඳව අපට ඇතිවෙන අවබෝධය තේරුම් ගැනීම. නමුත් පෘථග්ජන ජීවිතයක දුවේ පුතේ ඒ අවබෝධය එක විට අපට උරුම වෙන්නේ නැහැ. අපි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත්වෙච්ච නැත්නම් රාගයේ, ද්වේෂයේ, මෝහයේ ගිලුණු ඒ තුලින් හසුරුවන පිරිසක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ ස්වභාවය තේරුම් ගන්න අපිට දුෂ්කරයි. ඒ දුෂ්කර වූ ලෝකයක රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙලිලා අපි මායාවක මුලා වූ ජීවිතයක් ගත කරනවා. මායාවන් කියන්නේ ඇත්ත නෙවෙයි. උදාහරණයකින් බලමු. මේ ලෝකේ අපි ග්‍රහණය කරන්නේ, හඳුනාගන්නේ අපි පංචේන්ද්‍රයන්ගෙන්. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. නැත්නම් චක්කු, සෝත, ගාන, જીව්වා, කාය කියලා කියන්න පුළුවන්. අපි ෂඩ්ඉන්ද්‍රිය හැටියට කියනවා නම් මන කියන එකත් අපිට එකතු කරගන්න පුළුවන්කම තිබෙනවා. මනේන්ද්‍රිය හැටියට. කොහොම වුණත් මේ ලෝකේ ග්‍රහණය කරගන්නකොට ඇත්ත නෙවෙයි අපි ග්‍රහණය කරගන්නේ. උදාහරණයකට බලමු දුවේ පුතේ, එක කොටසක් තමයි අපි මේ ලෝකේ දකිනවා ඇහෙන්. එහෙනම් එක ක්‍රමයක් ග්‍රහණය කරගන්නේ ඇසෙන් ග්‍රහණය කර ගැනීම එකක්. එතකොට මායාවකින් පිරුණු ලෝකයක් නැත්තම් අපි හඳුනාගන්නේ මායාවකට අසු වෙන විදිහට. එහෙනම් ඇත්ත පේන්නේ අපිට මේ ලෝකේ. ලස්සනයි කියලා දකින, අවලස්සනයි කියලා දකින, ඇතැම් විට ප්‍රිය කරන, ඇතැම් විටක ඇලෙන, තවත් විටක අප්‍රිය කරන, ගැටෙන ස්වභාවයටපත් වෙන්නේ ඒ ඇත්ත විදිහට දකින්න බැරි නිසා. ඒක හරියට කවුරු හරි කෙනෙක් දුවේ පුතේ පාට කණ්ණාඩියක් දාගෙන ලෝකෙ දිහා බලනවා වගේ. හිතන්න. උපැස් විලක් තිබෙනවා රතු පාට, එහෙම නැත්නම් කොළ පාට, නිල් පාට ඔය විදිහට. ඔය උපැස් විල වල දාලා සමහරලාට ඕගොල්ලෝ බලලත් ඇති. ඒ පාට කොළ වලින් එහෙම හදලා කණ්ණාඩි හදන යුගයක් පහු කරගෙන මේ දූල පුතාලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා එහෙම පාට ලෝකේ දැකපු හැටිත් මතක ඇති. අපිට ඒ හුරු අත්දැකීමත් එක්ක මෙන්න මේ උදාහරණයෙන් අපිට ලෝකේ දකින්න හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. අපේ ජීවිතේ අපි එහෙම පාට කණ්ණාඩියක් දාගෙන හිටියොත් අපිට ඒ පාටට අනුව තමයි ලෝකේ පේන්නේ. ඇත්ත හැබැයි මොකද්ද? කණ්ණාඩි ගලපුවම ඒ පාට නෑ. එහෙනම් අර පාට ලෝකේ කියන සාපේක්ෂව ඇත්ත නොපේනවා වගේ මේ ලෝකයේ පිළිබඳව මේ මසසින් දකින අපිත් හරියට පාට කණ්ණාඩියකින් ලෝකේ බලනවා වගේ වැඩක් කරන්නේ. පාට අනුව ලෝකේ දකිද්දී රතු පාට උපැස් වලට රතු පාට ලෝකයක් පෙනේ. නිල් පාට උපැස් වලකට නිල් පාට ලෝකයක් පෙනේ. මේ ආදී අනික් පාට අනුව එහෙම ලෝකේ දකිද්දී ඒක ගලවපුම ඇත්ත පේනවා. ඒ වගේ මේ අපේ මසසින් දකින තුරාවට ලෝකේ ඇත්ත පේන්නේ. පැනසින් දැකපුවාම තමයි ලෝකේ දකින්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ. ඒ දකින්නේ කොහොමද? මේ ත්‍රිලක්ෂණයට අනුව ලෝකේ දැක්කොත් පමණයි අපිට අර පාට කණ්ණාඩිය ගැලෙව්වා වගේ ප්‍රඥාවෙන් ලෝකේ දකින්න අවස්ථාවක් ලැබෙන්නේ. මොකද්ද ත්‍රිලක්ෂණය කියලා කියන්නේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේ වචනත් වැදගත් වෙනවා. ගොඩක් වෙලාට මට ඇහිලා තියෙන අත්දැකීම්ක අනිත්‍ය හොඳට කියනවා. අනාත්මත් හොඳට කියනවා. අපේ දරුවෝ වර්ධන තැනක් තමයි මේ දුක්ඛ කියන තැන දුක්ඛය කියලා කියනවා යන්සයක් දාලා. මොන ක්‍රමයකට ඒ වැරද්ද වෙනවද දන්නේ. දැන් ඔබ දහම්පාස අවසාන ශ්‍රේණියේ හදාරන දරුවෝ නිසා ඒ වැරදි නිවැරදි කරගන්නටත් අවශ්‍යයි. ඒ නිසා අනිත්‍ය, දුක්ඛ කියන වචනේ නිවැරදි විදිහට උච්චාරණය කරන්න අවබෝධ කරගන්න පුරුදු වෙන්න. ඒ වගේම අනාත්ම. මොකක්ද අනිත්‍ය කියන්නේ? වචනාර්ථය ගමු. නিত্য නැත්නම් ස්ථිර
වෙනස් නොවන වචනයක් ඔකට තිබෙනවා ශාස්වත කියලා. එතකොට ශාස්වත වෙච්ච කිසිවක් ලෝකේ නැති බව. නිත්‍ය යමක් ලෝකේ නැති නෑ කියන එක තමයි අනිත්‍ය කියලා කියන්නේ. දුක කියලා කියන්නේ මොකද්ද? අර ස්ථිර නොවන නිත්‍ය නොවන ලෝකයක ඒ නිත්‍ය නොවන බව තේරුම් නොගත්තහම වෙනත් ආකාරයෙන් කියනවා නම් අනිත්‍ය ලෝකයේ නිත්‍ය සංකල්පයක් ඇති කරගත්තාම වෙනස් වෙන ලෝකයේ පිළිබඳව වෙනස් නොවෙනවා කියන සංකල්පයක් ගොඩනගා ගත්තාම වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? දුක ඇති වෙනවා. එහෙනම් අනිත්‍ය ලෝකයේ පිළිබඳ නිත්‍ය වූ සංකල්පයෙන් බලනකොට ඇති වෙන දුක. ඒක තමයි දුක කියලා කියන්නේ. අනිත්‍ය වූත් දුක් සහගත වූත් ලෝකයක නැත්තම් මේ පවතින දේවල් සත්‍යය හා ලෝකයේ තුල ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියන එක. ඒ කියන්නේ අනාත්මයි කියන එක. අපි ඒවයි බැඳිලා මේ ශරීරය හා සම්බන්ධව ලෝලත්වයක් ඇති කරගෙන එහි ඇලිලා මමය මගේ කියන සංකල්පනාවක ඉන්නවා. අපි කියන්නේ ඒකට අත්ත කියලා. එහෙමනම් අත්ත වශයෙන් නැත්නම් ආත්ම වශයෙන් ගන්න යමක් නැහැ. ඇයි? අනිත්‍යයි දුකයි. ඒ නිසා අනිත්‍ය වූත් දුක් සහගත වූත් ලෝකය අනාත්මයි කියන එක තමයි කියවෙන්නේ. මම ඔබට වචනාර්ථය මේ විදිහට පැහැදිලි කරේ. අපි ටිකක් මීට වඩා ඒ වචන සමග පුළුල් දැනුමකට ප්‍රවිෂ්ඨ වෙන්නට ඕන. බලමු. අනිත්‍ය. ඔය සංස්කෘත භාෂාවෙන් කියන වචනේ තමයි පුතේ අනිත්‍ය කියලා කියන්නේ. ඔක පාලිය සඳහන් වෙන හැමතරම සඳහන් වෙන්නේ අනිච්ච කියලා. එතකොට අනිත්‍ය එහෙම නැත්නම් අනිච්ච කියන වචනය සැලකීමේදී මම මුලිමුත් කීවා ස්ථිර නෑ කියන එක. ස්ථිර නෑ කියලා කියන්නේ එක මුහු කුරා යනවා. එහෙම නැත්නම් විපරිණාමයටපත් වෙනවා. අපි දන්නවා ලෝකය පරිසම්පාදය ගැන අපි ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේදී ওই පරිසම්පාදය ගැන නැවත නැවත අපිට අවධානය යොමු කළ යුතු වෙනවා. නැත්නම් මේ කාරණා පැහැදිලි කරනකොට ඔබට මම සිහිපත් කරනවා. ලෝකේ යමක් පවතින්නේ හේතුඵලාත්මක කියලා. නැත්නම් ලෝකයේ හැම එකක්ම පටිච්චසම්පන්නයි කියලා කියනවනේ. ඔබට මතකනේ. හේතුවක ඵලයක් හැටියට තමයි පවතින්නේ. අවිද්‍යාව කියන හේතුව තියෙනකොට සංස්කාර කියන ඵලය ලැබෙනවා. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාරා කියවේ ඒක. සංඛාර පත්‍ය විඥානං. ඔන්න එතෙන්දී සංඛාරයේ හේතුවක් වෙනකොට ඵලය විඥානයේ හැටියට දැක්වෙනවා. දුවේ පුතේ මේ විදිහට හේතුඵලාත්මකයි යමක්. පවතින හැම එකක්ම හේතුඵලාත්මක නම් මේ විදිහට හේතුව අනිත්‍ය නම් එයින් ලැබෙන ඵලයත් මොකද්ද වෙන්නේ? අනිත්‍යයි. අනිත්‍ය වූ හේතුවක් තුල හටගන්න නිත්‍ය ඵලයක් අපට අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා ලෝකේ අපි දකින්නේ අත්දකින්නේ හේතුඵලාත්මක යමක් හැටියට නම් මේ සියල්ල හේතුත් ඵලත් අනිත්‍යයි කියන එක අපිට පැහැදිලි වෙන්නේ. දැන් ඔබට රූප සටහනක් දැర్శණය වෙනවා. ටිකක් බලන්න හොඳයි. ඔබට මොකද්ද පේන්නේ? පළමු අවස්ථාව, දෙවන අවස්ථාව, තුන්වෙනි අවස්ථාව කියලා අවස්ථා තුනක් ඔබට පේනවා. මේ භෞතික උදාහරණය ගත්තේ මේ අනිත්‍ය කියන වචනේ ඔබට ටිකක් සමීපත්වයෙන් පැහැදිලි කරගන්න පුළුවන් වෙන විදිහට. මැද තිබෙන්නේ පිපුණු පියුමක්. ඒ පියුමේ පළමු අවස්ථාව බලන්න උඩින් අංක 1 තියෙන දැන. පිපෙන්නට පෙර පියුම පිපෙන්නට පෙර තිබෙන අවස්ථාව. පොහොට්ටු මේ අවස්ථාව. දෙවෙනි අවස්ථාව විකසිත වෙලා. ඊට පස්සේ අවස්ථාව තුන්වෙනි අවස්ථාව බලන්න මොකක්ද වෙලා තිබෙන්නේ? අර පැහැය නැති වෙලා පර වෙලා බිමට බර වෙලා අර දණ්ඩ තිබෙන ප්‍රාණ ගුණයත් නැති වෙලා. දැන් පළවෙනි අංකයේ ඉඳලා දෙවන අංකයේත් එක් අවස්ථාවත් එක්තරා කාලයක් ගත කරලා තියෙනවා. ඒ දෙවන අංකයේ ඉඳලා තුන්වෙනි අංකය දක්වාත් එක්තරා කාලයක් ගත කරලා තියෙනවා. අනිත්‍ය කියන වචනේ මා කීවා ඔබට මතකද මුහු කුරා යනවා කියලා. විපරිණාමයටපත් වෙනවා කියන කාරණාව. ඔය මේ පියුමේ පොහොට්ටු අවස්ථාවේ ඉඳලා
පියුම පිපනතෙක් කාලයක් දුවේ පුතේ අනිත්‍යම තමයි. විපරිණාමයේම තමයි. ඕක හරියට පුංචි ලදරුවෙක් තරුණ වියටපත් වුණා වගේ. දැන් හිතන්න අපි එහෙම. එතකොට අපි පුංචි කාලේ ඉඳලා තරුණයෙක් වුණා කියලා කියනකොට අනිත්‍ය තත්ත්වයටපත් වුණා කියලා ව්‍යවහාරික ලෝකයක් පාවිච්චි කරන්නේ නැහැ දරුවෝ. නමුත් ඒකට හේතුකුත් තියෙනවා. මොකද හේතුව අපි ඉන්ද්‍රියන් බොහොම ප්‍රසන්න වෙලා ජව සම්පන්න පරිණාමයක්නේ තිබෙන්නේ. ඒකට එහෙම වුණාම මේ පරිණාමයේ තිබෙන අනිත්‍යතාවට වඩා අපට පේන්නේ අර ප්‍රකට දේ. නමුත් අනිත්‍යම තමයි මුහු කුරා යෑම. හැබැයි ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් දෙවෙනි පින්තූරේ ඉඳලා තුන්වෙනි පින්තූරේ දක්වා කාලය. අර පැහැපත්ව තිබුණු මේ පියුමේ ස්වභාවය පැහැය නැති වෙලා ප්‍රාණ ගුණය නැති වෙලා මේක දරාගෙන ඉන්න මේ නෙළුම් දණ්ඩ පවා ජීව ගුණේ නැත්නම් එහි තිබෙන ප්‍රාණය නැති වෙලා අර මල දරාගෙන ඉන්න බැරි බවට පත් වෙලා මල පොළොව දෙසට යොමු වෙලා. අන්න දැන් අපට පැහැදිලි අර මුහු කුරා යෑම කියන එක, මේරීම කියන එක, විපරිණාමය කියන එක. මේ ඔබ දකින මේ පින්තූරෙන් කියන කාරණාව වගේම තමයි අනිත්‍ය කියන එක අපිට ලෝකේ තියෙන ඕනෑම දෙයක අපිට දකින්න පුළුවන්. කවුරුත් ගැන හිතන්න ඕනේ නැහැ. දැන් මෙහෙම හිතන්න. දැන් අපි මේ ප්‍රඥාවට ආමන්ත්‍රණය කරන පාඩමකට යන්නේ. දැන් ඔබ ඔය ඉන්න විදිහ තරුණයි. නව යෞවන වියේ ඉන්නේ. ඔබ බොහොම ප්‍රසන්නයි. දකින්න අයත් ආසයි. ඔබත් ඔබේ සිරුරට කැමැති. අපිට අනිත්‍ය පේන්නේ. හැබැයි හිතන්න විපරිණාමය වෙලාද නැද්ද කියලා. ඒක දකින්න හොඳම ක්‍රමේ තමයි ඔබේ නිවසේ සමහරට පින්තූර ඇල්බම එහෙම නැත්නම් බිත්තියේ වගේ තැන්වල ප්‍රදර්ශනය කරපු ඔබේ පින්තූර ඇති. නැත්නම් අම්මට තාත්තට කියලා ගන්නකො පින්තූර ටිකක් පුංචි කාලේ ටිකක් ඒවා පියවරෙන් පියවර අරගෙන බලන්න. ඔබ පෙර පාසල් ගිය අවදියේ ඊට පස්සේ සමහරට පාසලට ගිය මුල් අවදියේ ඒ අවස්ථාවල ගත්ත පින්තූරයි දැන් නම් ඕන තරම් පින්තූර ගන්නවා ඇතිනේ. ඒ පින්තූරයි එක බලන්න ගලපලා මොකද්ද මේ තියෙන්නේ? වෙනස් වීම. ඉතින් ළමා කාලේ ඉඳලා තරුණකමට එන වෙනස් වීම අපි ඒක අසුබ විදිහට දකින්න සූදානම් නැහෙනි. හැබැයි විපරිණාමයේ එක් කාලයක් කියන කාරණාව තේරෙනවා. ඔබේ අම්මා තාත්තත් ওই විදිහටම හිටියා. ඔබේ ආච්චි සීයාත් ওই විදිහටම හිටියා. අද බලන්න ඒ අයගේ සිරුරේ වෙනස්කම් ඇති වෙලා තියෙන හැටි. ඔබ වගේම යෞවන වියේ ඒ කේශ කලාපයන් වල තිබුණු පැහැය, හමේ තිබුණු පැහැය, ඔබට තිබුණු ජවය, ජව සම්පන්න බව, තීක්ෂණ වූ ඉන්ද්‍රයන් මේ ලෝකයේ ග්‍රහණය කරගන්න තිබෙන ඇස කන් ආසාදී ඉන්ද්‍රයන් මොනතරම් තියුණුද? මොනතරම් තියුණු ඔබේ අම්මා තාත්තට තිබුණද? ඔබේ ආච්චි සීයා තිබුණද කියලා අහන්න, විමසන්න. දැන් මොකද තිබෙන්නේ? මෙන්න මේ පරිණාමය අපට පේනවා. මේක ලෝකේ ස්වභාවය. මිනිසුන්ගේ විතරක් නෙවෙයි. මම ඔබට පේන පියුම් වල විතරක් නෙවෙයි දුවේ පුතේ. අපි භාවිත කරන, අපි දකින මේ හැම එකම ස්වභාවය අනිත්‍යතාවයි. මතක තියාගන්න මෙහෙම. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් තියෙන ස්වභාවය වෙනස් ස්වභාවයකට පත්වීම අනිත්‍ය කියලා අපට කියන්න පුළුවන්. තියෙන ස්වභාවය වෙනස් ස්වභාවයකට පත්වීම. දැන් ඔබට ඔය පින්තූරයක නැවතත් අවධානය යොමු කරොත් ඔක පේනවා. තියෙන ස්වභාවය වෙනස් ස්වභාවයකට පත්වීම අනිත්‍යයි කියනකොට ඔය අවස්ථා තුන අනුවම පළමු අවස්ථාවේ ඉඳලා දෙවන අවස්ථාව දක්වාත් දෙවන අවස්ථාවේ ඉඳලා තුන්වෙනි අවස්ථාව දක්වාත් අපිට සලකන්න පුළුවන් මේ වෙනස් වීම. මිනිස් ජීවිතත් සත්ත්ව ලෝකයේ සතුන්ටත් නැත්නම් ප්‍රාණීන්ටත් අජීව වූ සියලු දේවල් පිළිබඳවත් අපට සලකන්න පුළුවන්කම තිබෙන දුවේ පුතේ ওই විදිහටම තමයි. ඔය අනිත්‍යතාව ගැන කතා කරනකොට ඔය සරල උදාහරණයක් අපි කතා කරාට එහි ගැඹුරට යන්නම් දුවේ පුතේ ධර්මයේ තිබෙන වචන භාවිත කරන්න වෙනවා. දැන් ඔය විවිධ ශේෂ්ත්‍ර තියෙනවානේ, වෘත්තීන් තියෙනවානේ, වෛද්‍ය ශේෂ්ත්‍රය ගත්තාම ඒ අයට ආවේනික වචන තිබෙනවා. එතකොට පාරිභාෂිත වචන තමයි ඒවට කියන්නේ. ඒ වගේම දහම ගැන කියනකොටත් ඒ ගැඹුරු දහම් කරුණු පැහැදිලි කරන්න භාවිත කරන වචන තියෙනවා. ඒ වචනත් අවබෝධයක් ලබන්න ඕන. වචන වලින් කියවෙන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන. එහෙම දැනගත්තහම මගේ මේ පාඩමෙන් ඔබට පස්සේ මේක හිමින් සංයමයෙන් කියවනකොට තවදුරටත් මේව අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙයි. එතකොට අර මම උදාහරණයෙන් කියපු දේවල් ගත්තාම ඒ පියුම් පමණක් නෙවෙයි. එතකොට ජීවීන් හැටියට හැමදෙනාමත් අජීවී ලෝකයක් මේ ඔක්කොම භෞතික ලෝකයේ භෞතික පමණක් නෙවෙයි අපි නාම ධර්ම හැටියට ගන්න මේ හැම දෙයක් ගත්තාම ඔක්කොම අපට බෙදන්න පුළුවන් දුවේ පුතේ සංකත සහ
අසංකත කියලා. ඔන්න අනිත්‍යතාව ගැන ඉගෙන ගන්නකොට මේ ගැනත් අපේ අවධානය වැදගත් වෙනවා. මේ වචන අනුව ඉගෙන ගන්න එක. සංකත ධම්ම සහ අසංකත ධම්ම. එතකොට අසංකත කියන එක මුලින් හඳුනාගත්තම ඊට පස්සේ සංකත ධර්මයට අපිට අවධානය යොමු කරන්න පුළුවන්. අසංකතයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ නෑ කියන එකයි. අසංකත තියෙන එකම දේ තමයි නිවන. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තා නම් නිවන අපි දන්නවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ලක්ෂණ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තාම හේතුව නැති වෙනකොට ඵලයක් නැති වෙනවා. එහෙනම් නිවන අසංකතයි කියලා කියන්නේ එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ නෑ කියන එක. ඊළඟට සංකත කියන්නේ මොකද්ද? සංකත කියන වචනය සංඛාර කියන වචنين ඔබට අහලා ඇති. අනිච්චාවත සංඛාරා, වය ධම්මා සංඛාරා. ඔය සංඛාර කියන වචනේ අහලා තියෙනවද? ඔකට කියන්නේ සංකත ධම්ම, සංස්කාර ධර්ම. එතකොට සංකත ධම්ම, සංස්කාර ධර්ම කියලා කියන්නේ මොනවද? හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒවා. සංකත ධම්ම කියන්නේ මොනවද? එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියල්ලංගෙම ලක්ෂණය තමයි මොකද්ද? හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා. හේතු පටිච්ච සම්භූතං හේතුභංගා නිරුච්ඡති. හේතුවකින් හටගත් දෙයක් තියෙනවා නම් හේතුව නැති වෙනකොට ඒකත් නැති වෙනවා. හේතුව නැති වෙනකොට ඵලයද අහිමි වෙනවා කියන එක තමයි ඉන් කියවෙන්නේ. මේකෙන් කියවෙන්නේ මොකද්ද? අනිත්‍යතාව නේද? වෙනස් වීම නේද? විනාශය නේද? දැන් පැහැදිලි. අනිත්‍යයි කියලා කියන්නේ සංකත ධර්මයන්ගේ ලක්ෂණයක්. විපරිණාමයේ ස්වභාවකට තිබෙන්නේ. විනාශය වෙනස් වීම ස්වභාවකට තිබෙන්නේ කියන කාරණාව. ඉතින් අපි විශ්වය ගැන කතා කරනවා නම් මේ ලෝකයේ තිබෙන මම අර මුලින් කිව්වා වගේ ජීවාජීව සියලු දේවල් සත්වයන් වස්තුන් ද්‍රව්‍යයන් මේ සියල්ල ගැන සැලකුවත් ඔය සියල්ලම අපිට ධර්මානුකූලව කියනකොට භාවිත කරන්න පුළුවන් වචන ටිකක් තිබෙනවා. මොනවද ඒ? රූප වේදනා සංඥා සංඛාර විඥාන. හැබැයි ඔය සත්වයක් හැටියට ගත්තම ඔය ස්කන්ධ පහම අඩංගු වෙද්දී අජීවී ඒවා තුළ අපිට ඔය සංඥා විඥාන වගේ දේවල් හඳුනා ගන්න බෑ. රූප කියන භෞතික කොටස තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කෙසේ නමුත් ඒ භෞතිකව තියෙන සියල්ල රූප කියන කොටට අයිති වෙනවා. දැන් ජීවී කොටස් වෙනකොට වේදනා සංඥා සංඛාර මානවයා ගත්තාම විඥාන වගේ දේවල් ඉහළට දියුණු වෙලා ඒ ලක්ෂණත් අපි හඳුනා ගන්නවා. මේ දෙක අපිට කියන්න පුළුවන් මෙහෙම. ඒ තමයි නාම රූප කියලා කියන්නත් පුළුවන්. එතකොට නාම රූප වශයෙන් ලෝකේ අපිට හඳුනා ගන්න පුළුවන්. රූප කියන්නේ භෞතික දේ මිනිසාගේ අපි පුද්ගලයෝ හැටියට අපි සලකමුකෝ. එතකොට රූප කියලා කියන්නේ ඔබ මම දකින්නකොට අනික හඳුනාගන්නේ අහවල් කෙනා කියලා. අන්න එතකොට මේ රූපය අනුව තමයි අපි අහවල් කෙනා කියලා හඳුනාගන්නේ. එතකොට භෞතික අපේ ඇහැට පෙනෙන දේ. අනිත් දේවල් නාම ධර්ම. ඒවා භෞතික දේ. නමුත් ඒවත් එකතු වෙලා ඒවා සමவாயයෙන් තමයි අපි හැදිලා තියෙන්නේ. එතකොට ඔය ස්කන්ධ පහම ගත්තහම ඒවත් හේතුඵල හැටියටනේ දුවේ පුතේ හැදිලා තියෙන්නේ. එතකොට හේතුඵල හැටියට මේ අපි හැදලා ඉන්නවා නම් පුජ්‍යලයක් ගොඩ නැගිලා තියෙනවා නම් ඒවයි ස්වභාවය කොහමද? උපාද වය. උපාද වය ධම්මිනෝ. මේ වචනේ අහලා ඇති ඔබ. උත්පාද වය. එතකොට උපාද කියලා කියන්නේ හට ගැනීම, වය කියන්නේ වියකීම නැත්තම් විනාශය. උපත සහ විනාශය තිබෙනවා. ඒක වෙන්නේ කොහොමද? හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන මේ පදනම මූලධර්මය අනුව තමයි ඒ සියල්ල සිදු වෙන්නේ. එතකොට අපි පුද්ගලයා හැටියට ගත්තම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් පරිපූර්ණ කෙනා නැත්තම් ගොඩනැගුණු කෙනා පුද්ගලයා කියලා කියනකොට ලෝකය කියලා කියන්නේ ඒ ස්කන්ධ පංචකයෙන් ලෝකේ ග්‍රහණය කරගන්න ක්‍රමයක් තිබෙනවා. ඒ කොහොමද? ඇස කන නාසය ආදී වශයෙන් අපි ගොඩනගා ගන්න නැත්නම් අපිට තියෙන ඉන්ද්‍රියයන් තුලින් තමයි අපි ඒ ග්‍රහණය කරගන්නේ. ඒ ග්‍රහණය කරගන්න සියල්ලත් එතකොට ග්‍රහණය කර ගැනීමට හේතු වන ඉන්ද්‍රියයන් සහිත මේ කොටසත් මේ සියල්ලම අපි දකින්න පුළුවන්කම තියෙන මොනවද? අනිත්‍යතාවමයි. වෙනස් වීම තමයි අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට ඔන්න ඔය වෙනස් වීම කියන කාරණාව ස්වභාවයක්. ධර්මතාවක්. ඒක අපි මෙහෙම ඉගෙන ගද්දි දුවේ පුතේ ඔබට මතකද මුල් පාඩම් වල කතා කරා ලෝකේ බුදුරජාන් වහන්සේ පහළ වුණු ලෝකෙට ಭಾರತයේ ආගම් හැටියට තිබුණු සියලු ආගම් දෘෂ්ටි දෙකකට අපි ගොනු කළා. එකක් තමයි ශාස්වත දෘෂ්ටිය, අනික උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. ශාස්වතයි කියලා කීවේ නිත්‍ය ස්ථිර වූ වෙනස් නොවන පදාර්ථයක් පිළිබඳ විශ්වාසය. භාවනාදිය තුලින් එතෙන්ට එළඹියායේ අය. එහෙම වෙලා නිත්‍ය පදාර්ථයක් ගැන
සලකපු නිසා ඒ අය ශාස්ත්‍රවාදී නැත්නම් ශාස්ත්‍ර දෘෂ්ටිය එල්බගත්තෝ කියලා අපි හඳුන්වනවා. එහෙම හඳුන්වන මේ පිරිස ශාස්ත්‍රත දෘෂ්ටිය එල්බගත්තෝ වෙද්දී බුදුරජාන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කරනවා. මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරනවා. කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? අන්න ශාස්වතයි කියන නැත්නම් නිට්ටය වූ පදාර්ථයක් පවතිනවා කියන මේ අදහස ප්‍රතික්ෂේප කරන ඉගැන්වීම තමයි අනිත්‍ය ආදී ලක්ෂණය. දැන් ඔබට නැවත මතකයට ගන්න අනිත්‍යයි කිව්ව විපරිණාමයටපත් වීම වෙනස් වීම. එනම් ශාස්වතයි කියලා ගන්න පුළුවන්ද? ඇස කන නාසය දිව ශරීර ආදී වශයෙන් මේ අපි මේ ඉන්ද්‍රියන් තිබෙන මේ පංචස්කන්ධය විනාශ වුණු දවසක ඒ අය විශ්වාස කළා මේ ශාස්ත්‍රවාදී දෘෂ්ටි එල්බගත්තෝ විශ්වාස කළා විනාශ නොවන ආත්ම පදාර්ථයක් තියෙනවා කියලා. ඒක මේ පංචස්කන්ධයේ විනාශය වගේම එයත් අනිත්‍ය බව තමයි ධහමට අනුව අපි හඳුනා ගන්න ඕන. බුද්ධ දේශනාව අනුව එතකොට මේ නාම ධර්මත් රූප ධර්මත් අනිත්‍යයි. එහෙම ඉගැන්වීමෙන් තමයි ශාස්ත්‍ර දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ අනිත්‍ය ලක්ෂණය පිළිබඳ ඉගැන්වීම. ඊළඟ ලක්ෂණය තමයි දුක්ඛ. ඔබට මා සිහිපත් කළා දුක අපි හඳුනාගන්නේ දුවේ පුතේ අනිත්‍ය නිසා දුකයි කියලා. ඇයි මම එහෙම කියන්නේ? මේ සරල තැනකට ඔබ මම යොමු කරන්නම්. දැන් සාමාන්‍ය ලෝකේ දුක සැප කියලා දෙකක් තියෙනවා. සාමාන්‍ය ලෝකේ දුක සැප කියලා දෙකක් තියෙනවා. උදාහරණයකට දැඩිව පිපාසී ඉන්න එක දුකක් නේ අපිට. හැබැයි කාට හරි අවශ්‍ය වෙන වතුර ටික ඒ වෙලාවේ ලැබුණාම සැපක්. සාපේක්ෂ වශයෙන් එහෙම తాවකාලික සැප තිබෙනවා. කුසගින්න ඉන්නකොට ආහාර ටිකක්, හිටගෙන ඉන්න කෙනෙකුට වාඩි වෙන්න අසුනක් ලැබෙන එක. එතකොට සීත වෙලාවක අපිට යම් වූ ආවරණයක්, පොරෝණාවක් ලැබෙන එක. එතකොට යම් తాවකාලික සුවයක් තිබෙනවා. ඒක සාමාන්‍ය ලෝකයේ දුක සැප. දුවේ පුතේ අපි තේරුම් ගන්න ඕන ඔය දුකයි සැපයි කියලා ගන්න දෙකම සංකතයිනේ. එහෙනම් සංකත ලක්ෂණය කියන්නේ මොකද්ද? හේතුඵල ධමයෙන් හටගත්තානේ. හේතුඵල ධමයෙන් හටගත්තා නම් හේතුවෙන් ඵලය අහිමි වෙනවා. එතකොට හේතුවත් ඵලයත් අහිමි වෙනවා කියනකොට අනිත්‍යයි. අන්න දුක සැප කියලා විවහාරික ලෝකේ කියන දෙකම අයිති වෙන්නේ සංකත ධර්ම වලට. ඒ නිසා සංකත ධර්ම අනුව එය අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. අන්න එහෙම තමයි අනිත්‍යයට සාපේක්ෂව දුක අපි හඳුනාගන්නේ. මොකද්ද දුක කියලා කියන්නේ? දුක කියලා කියන්නේ වචනාර්ථය ගත්තොත් ඔබට දුක්ඛාර්ය සත්‍ය ගැන කතා කරනකොට මේ ගැන ඔබේ අවධානය යොමු වුණා. ඔබට සිහිපත් වෙනවා නම් අසහනය, අතෘප්තිය වගේ සංකල්පනා මේ දුක කියන එකට අයත් වෙනවා. දුක්ඛාර්ය සත්‍ය විග්‍රහ කරපු කාරණා ගැන ටිකක් ඔබේ අවධානය යොමු කරන්න. ඒ විතරක් නෙවෙයි පංචස්කන්ධය උපාදාන කර ගැනීම. ඒ කියන්නේ දැඩිව මේ පංචස්කන්ධය එල්බ ගැනීම, මමය මගේ කියන හැඟීමෙන් කටයුතු කිරීම කියන කාරණාව දුකයි කියන කාරණාව සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ධම්සප්පවතුම් සූත්‍රයේන කාරණා හැටියට අපි මුලින් සිහිපත් කරලා තිබෙනවා. ඒ නිසා ඔය කියන දුක් ස්වභාවය, අතෘප්තිකර බව, අසහනකාරී බව කියන කාරණා තියෙන්නේ ඇයි? අනිත්‍ය නිසා. බලන තිරේ අවසානයේ දක්වලා තිබෙනවා යද නිච්ඡං තන් දුක්ඛං. ඔන්න යද නිච්ඡං. යද නිච්ඡං කියන වචنين කියවෙන්නේ යං අනිච්ඡං. යද නිච්ඡං කියන්නේ යං අනිච්ඡං තං දුක්ඛං. ඒ නිසා දුකයි. දැන් පැහැදිලි නේද? අනිත්‍ය නිසා තමයි දුකයි කියලා කියන්නේ. යද නිච්ඡං තං දුක්ඛං. යමක් විපරිණාමයටපත් වෙනවා නම් එය දුකයි කියන එක තමයි කියවෙන්නේ. එතකොට ඒ දෙවන ලක්ෂණය, තුන්වන ලක්ෂණය අපි අවධානය යොමු කරන. ඒ තමයි අනාත්ත නැත්නම් අනාත්ම. අනාත්ම කියන්නේ සංස්කෘත භාෂාවෙන් භාවිත වචනේ. ඕක පාලියේ තිබෙන්නේ අනත්ත කියලා. අර මතකද මුලින්මුත් අපි සිහිපත් කළ අනත්ත ලක්ෂණ සූත්‍රය. එතනත් කියන්නේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා මේ අපි කීවේ සංස්කෘතෙන්. එතකොට ඒ කියවෙන වචනේම තමයි මෙතන. අනත්ත කියන වචනය අත්ත කියන වචනේ විරුද්ධ වචනේ දරුවනේ. අත්ත කියන්නේ තමා. නැත්නම් ආත්මය කියලා ඔය ආත්ම සංකල්පන තිබුණානේ. ඒතෙන්ද කියවෙන්නේ ඕක තමයි. අත්ත කියන්නේ තමා. ඔන්න ඔය අත්ත කියන වචනෙට විරුද්ධ වචනේ තමයි අනත්ත. ඕක හැදෙන්නේ අවශ්‍ය නම් පැහැදිලි කරගන්න න අත්ත අනත්ත කියලා. තමා කියලා කෙනෙක් නැහැ. ආත්මයේ සංකල්පයක් අපට ගන්න නැහැ කියන කාරණාව තමයි එතෙන්දී මේ විදිහට පැහැදිලි කරන්නේ. එතකොට දරුවනේ ආත්ම කියන වචනේ නැත්නම් අත්ත කියන වචනේ ගත්තහම
ಭಾರතයේ පැවතිච්ච ආගම් බොහොමයක් මේ ආත්ම සංකල්පය එල්බගෙන හිටියා. ඒ කියන්නේ වෙනස් නොවන පදාර්ථයක් පිළිබඳ විශ්වාසයේ එල්බගෙන හිටියා. ඒ අය අතර එක පිරිසක් තමයි දැන් ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා කොටස් දෙකක් අපි කතා කරන්නේ. බුද්ධ චරිතය ගැන කතා කරනකොට බ්‍රාහ්මණයොත් ආත්ම සංකල්පයක හිටියා. ඒ අය කොයි වගේ ආත්ම සංකල්පයකද හිටියේ? විශ්ව නිර්මාතෘ වෙච්ච ඒ ඊශ්වර හා සම්බන්ධ සංකල්පයේදී කෙනෙක් මිය ගියාම වෙනස් නොවන ආත්මය මේ මහා බ්‍රහ්මයා නැත්තම් ඊශ්වරයාගේ ආත්මය හා සම්බන්ධ වෙනවා කියන අදහස. මිනිස්සු මිය ගියාට ඔහුගේ ආත්මය විනාශ නොවි මහා බ්‍රහ්මයාගේ ආත්මය හා සම්බන්ධ වෙනවා කියන කාරණාව තමයි ඉන් අදහස් කළේ. එතකොට එහිදී විශේෂත්වයක් තමයි මේ කයයි ආධ්‍යාත්මයි වෙන වශයෙන් උන් සලකලා තිබෙනවා. ඒ කියන්නේ කය විනාශ වුණාට ආත්මය විනාශ වෙන්නේ නැහැ කියන කාරණාව. මේ එක ක්‍රමයක් ඊශ්වර නිර්මාණවාදය තුල ආත්ම සංකල්ප එල්බගත්ත. තවත් පිරිසක් හිටිය ආත්ම සංකල්ප එල්බගත්ත. ඒ අය කවුද? ඇතැම් ශ්‍රමණ කොටස්. කවුද මේ ඇතැම් ශ්‍රමණ කොටස්? ඔබට මතක් වෙනව නම් පූර්වාන්ත කල්පිත අපරාන්ත කල්පිත ආදී වශයෙන් පෙර භවයන් සහ මතු භවයන් පිළිබඳව දැකීමේ නුවණ පහළ කරගත්ත සාසූරු ගැන කතා කළා. එතකොට අතීත භවයේ තමන් ඉපදුනේ කොහෙද කියලා දකින්න පුළුවන් අය හිටියා. මරණයෙන් පස්සේ කොහෙද අපි ඉපදෙන්නේ කියන එක දකින්න පුළුවන් අය හිටියා. ජාති ස්මරණ ඥානෙ. එතකොට මේවා ලෞකික ධානය හැටියට උපදව ගත්තාම ඔවුන්ට අතීතය දිහා බලනකොට අතීතේ හිටපු කෙනෙක්. අනාගතය දිහා බලනකොට අනාගතයේ ඉන්න කෙනෙක් පේනවා. ඒ තුල ඔහු විශ්වාස කළේ කය බිඳී ගියාට ආත්මේ බිඳී යන්නේ නැහැ. ආත්මේ වැනි සංකල්පයක් පවතිනවා. එය කැඩී නොසෙදී පවතින කොටසක් තිබෙනවා කියලා විශ්වාස කළා. අර බමුණන්ගේ ඊශ්වර සංකල්පයත් මේ ලෞකික ධානාදිය තුලින් දැකලා එල්බගත්ත මේ අදහසත් මේ දෙකම දුවේ පුතේ ආත්ම සංකල්පයට අයිති වෙන්නේ. ඒ ආත්ම සංකල්පයට විරුද්ධ වචනේ තමයි එතකොට අනාත්ම කියලා කියන්නේ. හැබැයි ಭಾರತයේ බොහොම දැඩිව එල්බගත්ත අදහසක් මේක. බෞද්ධ භික්ෂුවක් හැටියට හිටපු සාති කියන භික්ෂුවත් විඥානයත් කයත් ගමන් කරන මේ කයත් එකට ගමන් කරන අතරතුර මේ විඥානය විනාශ වෙන්නේ නැහැ. ආත්ම කියන සංකල්පය විනාශ නොවි පවතින ගමනක් පිළිබඳව දෘෂ්ටිගතවල හිටියා මේ සාති කියන භික්ෂුව. එනිසා ಭಾರತයේ බොහෝ අය විශ්වාස කරපු සංකල්පයක් තමයි දරුවනේ මේ ආත්ම සංකල්පය. නමුත් බුදු සමයේ ඒකට එකග නැහැ. අනාත්ම සංකල්පයක් තමයි බුදු සමය පැහැදිලි කරන්නේ. එහිදී දරුවෝ වැදගත් වෙන්නේ පංචස්කන්ධය පිළිබඳව අපට තිබෙන මමය මගේ කියන හැඟීමත් එක්ක තමයි දරුවෝ මේ සංකල්පනාව ඇති වෙන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. නමුත් නුවණැත්තෙක්ගේ ජීවිතය තුළ තේරුම් ගත යුතු කාරණාව තමයි මමය මගේ කියන අපිට හඳුනා ගන්න පුළුවන් සංකල්පනාවක් නොපවතින බව. ඒකෙන් අදහස් වෙන්නේ මමයි මගේ කියලා නැත්නම් ආත්ම වශයෙන් ගත්තට අපට පුළුවන් තිබෙනවා දෙකක්වත් රැක ගන්න. මේ ශරීරයේ තියෙන කොටස් ගැන මගේ ශරීරයේ මේ මම ඉන්නේ ආදි වශයෙන් අපි සැලකුවට කෝ අපට ඕන විදියට ඉන්නවද? පවත්ත ගන්න පුළුවන්ද? බෑ. අන්න අනාත්ම කියන සංකල්පය. මේක ටිකක් ගැඹුරු සංකල්පනාවක්. නිසා ටිකක් සංයමයෙන් කියවල තේරුම් ගන්න ඕන දෙයක්. අපි මෙහෙම හිතමු. දුක් සහගත ලෝකයේ කියන අනාත්ම අනිත්‍ය වූ කියන වෙනස් වෙන ලෝකයේ දුක් සහගතයි. අනිත්‍ය වූ දුක් සහගත වූ ලෝකයේ ස්ථිර වශයෙන් විපරිණාමයට පත් නොවන දෙයක් අපිට සලකන්න බෑ. එහෙම පදාර්ථයක් නැහැ කියන කාරණාව අපි අවබෝධ කරගනිමු සරලව. බුදුහාර පැහැදිලි කරන්නේ මමත්වයේ දුරු කිරීමෙන් ඒ සංකල්පනාවට අපට එළවෙන්න පුළුවන් කියලා. ඔබේ පොතේ සඳහන් වෙන වලගදූපම සූත්‍රයේ මේ අපූර්ව උදාහරණේ. දැන් වටපිටාවේ තිබෙන දෙවුරම් බෙහෙර වටපිටාවේ තිබෙන විවිධ අතුරුකිලි දර ආදිය ගෙනල්ලා කවුරු හරි කෙනෙක් ගිනිමැලයක් ගහනකොට කවුරුත් කියනද මාව පුච්චනෝ කියලා. නෑ. ඇයි අහනවා ශ්‍රාවකයන්? ඒ තමන්ගේ නොවේ නිසා. මහණෙනි ඒ වගේ තමයි මේ තමන්ගේ මේ ශරීරය පිළිබඳව මමයේ කියන මගේ කියන හැඟීම නැතිකොට ඒ තුල ඇති වෙන දුක පීඩාව අපට නැහැ. නිසා ඒවට තිබෙන මමයේ මගේ හැඟීම නැති වුණාම අර දර ගොඩක් පුච්චනකොට අපිට ඒක කිසිදු හැඟීමක් නැහෙනි. අන්න ඒ වගේ තත්ත්වයටපත් වෙනවා කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ දරුවනේ මම ඔබට සිහිපත් කළේ ත්‍රිලක්ෂණය හා සම්බන්ධ කාරණා ටික. එතකොට ඔබ ටිකක් මේ මාතෘකාව ගැන වැඩිදුර සංයමයෙන් අධ්‍යයනය කරන ඔබේ පෙළ පොතට අවධානය යොමු කරලා
අපි ඊළඟ මාතෘකාවටත් අපි ප්‍රවේශ වෙමු. ඒ තමයි ඔබේ පෙළ පොතේ තියෙන ඊළඟ මාතෘකාව කර්මය හා පුනර්භවය. මෙයත් එක්තරා සංකීර්ණ පාඩමක්. එතකොට මේ සංකීර්ණ බව තේරුම් ගන්නට ඕන පුනර්භවය ගැන කතා කරනකොට දරුවනේ මේ පාඩමේදී අපි අරමුණු කීපයක් හැටියට ගොනු කරගෙන ඉදිරියට අපි සාකච්ඡා කරමු. පාඩමේ අරමුණු හැටියට බුදු සමයේ කර්මය විවරණ කරන ආකාරය හඳුනා ගමු. ඊළඟට ත්‍රිවිධ ධාරයෙන් සිදු කරන කුසල අකුසල කර්ම මොනවද කියන එක අපි හඳුනා ගනිමු. ඊළඟට කර්ම විපාක ලැබීම සිදුවන ආකාරය නැත්නම් ඒවා කොයි ආකාරයෙන්ද බෙදලා තිබෙන්නේ කියන කාරණාව අපි හඳුනා ගනිමු. හතර වෙනුව කර්මය පුනර්භවය හා සම්බන්ධ වෙන ආකාරය යම් ආකාරයක සාකච්ඡා කරන්න අපි උත්සාහවත් වෙමු. මුලින්ම කර්මය කියන්නේ මොකක්ද බලමු. බොහෝ අර්ථ තියෙනවා. සමහරවිට කිසියම් කාර්යයක් කියන අර්ථයෙන් කර්මයේ පැහැදිලි කරන අවස්ථාවක් දහම තුල සඳහන් වෙනවා. වාසෙට්ට සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ වාසෙට්ට භාරද්වාජ දෙන්නට මේ චතුරු වර්ණයේ උපත පිළිබඳ බමුණන් දර වූ ඒ විශ්වාසය නැත්තම් ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්න ඉදිරිපත් කරපු කරුණවලදී කර්මය කියන එක භාවිත කරලා තිබෙන ක්‍රියාව කියන වචනෙන්. ඒ කියන්නේ ගොවිතැනේ යෙදෙන කෙනා ගොවියා. වෙළඳාමේ යෙදෙන කෙනා වෙළෙන්දා. විවිධ වූ ශිල්පවල යෙදෙන කෙනා ශිල්පියා. එතකොට කර්මය කියන්නේ එතන කිසියම් වූ වෘත්තියක් හෝ පුද්ගලයා කරන ක්‍රියාවක්. ඒක නෙවෙයි මේ අපි කතා කරන්නේ. මේ ධර්ම සංකල්පයක්. කර්මය කියලා ගත්තහම මේක චිත්ත සංතානය හා සම්බන්ධ වෙන සිත හා සම්බන්ධ පුළුල් පරාසයක විහිදෙන සංකල්පයක්. එතකොට චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා නිබ්බේධික කියන සූත්‍රයේදී. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා සඳහන් කරලා තිබෙනවා. එතකොට මොකද්ද මේකෙන් කියවෙන්නේ? මහණෙනි කර්මයේම චේතනාවයි කියමි. එතකොට මොකද්ද කියන්නේ? කායේන වාචාය මනසා. අපි ඔන්න ක්‍රියා කරන කර්ම රැස් කරන දොරටු තුනක් එතන කියවෙනවා. මොකද්ද? කායේන කයෙන්, වාචාය වචනයෙන්, මනසා මනසින්. එහෙනම් කෙනෙක් කර්ම රැස් කරන නැත්නම් කර්ම කරන දොරටු තුන තමයි ඔය කය වචනේ මනස කියලා කියන්නේ. එතකොට චේතනාව කර්මය කියලා කියන්නේ ඇයි? චේතනාව නැති තැන පුද්ගලයා ඔය කයෙන් හෝ වචනයෙන් හෝ මනසින් කරන දේ කර්මයක් වෙන්නේ නැහැ. නැත්නම් විපාකයක් දෙන ශක්තියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් යමක් කරනකොට දුවේ පුතේ ඒ පිළිබඳව චේතනාව තිබෙන්නට ඕන. දැන් චේතනාව කිව්වම මොනවද චේතනා කියලා අහපුවාම කුසල චේතනා තියෙනවා. කුසල චේතනා මුල් වුණාම කයින් වචනයෙන් හෝ සිතෙන් යමක් කරනවා නම් ඒක කුසල කර්මයක් වෙනවා. අකුසල චේතනා තියෙනවා ලෝභ දෝෂ මෝහ කියලා. ඒ ලෝභ දෝෂ මෝහ කියන චේතනා මුල් වෙලා යමක් කරනකොට ඒක අකුසල කර්මයක් බවට පත් වෙනවා. එහෙනම් චේතනාව කියලා කියන්නේ මේක. චේතනාවෙන් තොර ක්‍රියා වුණා කියලා එය කර්මයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ විපාකයක් සහිත එකක් බවට පත් වෙන්නේ. ඔබට සිහිපත් වෙනවා නම් චක්කුපාල හාමුදුරුවෝ රහත් වෙලා ඒත් ඇස් අඳ වෙලා හිටපු උන්වහන්සේ සක්මන් කරනකොට විවිධ කෘමීන් පෑගුණු බව සඳහන් වෙනවා. එතකොට උන්වහන්සේගේ දැස් අඳ වෙච්ච උන්වහන්සේගේ දෙපා වලට දැනුනේ නෑ සත්තු පෑගිලා මැරෙනවා. දැන් අද සත්තු පෑගිලා මැරුණත් කයින් මේක වුණත් කර්මයක් හැටියට නැත්නම් විපාක දෙන දෙයක් බවට පත් වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි දුවේ පුතේ එතන චේතනාව නෑ. චක්කුපාල හාමුදුරුවෝ ඒ ඇවිද්දේ මරණ චේතනාවෙන් නෙවෙයි. ඔක අපිට වෛද්‍යරයෙක්ගේ උදාහරණයක් ගන්න පුළුවන්. අපි කියමු දරුණු අසනීපයකින් ඉන්න රෝගියෙක් සුවපත් කර ගැනීම අරමුණු කරගෙන වෛද්‍ය මහතෙක් මොකක් හරි බරපතල සැත්කමක් කරනවා කියලා. නමුත් ඒ සැත්කම අසාර්ථක වෙලා මොන හරි හේතුවකට ඒ අවාසනාවන්ත ලෙස රෝගියා මිය ගියා කියමුකෝ. දැන් එතකොට චේතනාව වුණේ වෛද්‍යවරයාගේ චේතනාව වුණේ ඔහු ජීවත් කරවීම නම් කිසිසේත්ම දුවේ පුතේ අපට එක මරණ චේතනාවක් සහිත ක්‍රියාවක් සලකන්න බෑ. ඒක කර්මයක් සලකන්න බෑ. මොකද චේතනාවක් නෑ මරණ. දැන් මරණ චේතනාව නැති නිසා අපි ඒක සලකනවා කර්මයක් නොවන ගණයට වැටෙනවා කියලා. එතකොට අනිකුත් දොරට තුලින් කරන කර්මත් එහෙම තමයි. ත්‍රිවිධ ద్వාරයෙන් සිදුවෙන මේ කර්ම ටික. ත්‍රිවිධ ద్వාරය කියලා කියන්නේ සිත, කය, වචනේ. අපි ඉස්සෙල්ලා කිව්වනේ. එතකොට සිත, කය, වචනේ කියන තුන්දොරට චේතනාව මුල් වෙලා යම් කාර්යයක් කරනකොට ඒක කර්මයක් වෙනවා.
එනම් චේතනාව මුල් වෙච්ච කයෙන් කරන කර්ම කාය කර්ම කියලා කියනවා. චේතනාව මුල් වෙලා වචනයෙන් කරන කර්ම වචී කර්ම කියලා කියනවා. චේතනාව මුල් වෙලා සිතෙන් කරන කර්ම මනෝ කර්ම කියලා කියනවා. මොනවද බලමු? කයෙන් කරන කර්ම තියෙනවා දුවේ පුතේ 3ක්. ඔබ මේකට දන්නවා. ප්‍රාණඝාතේ, අදත්ත දානේ, කාමමිත්‍යාචාරය. වචනයෙන් කරන කර්ම මොනවද? මේ අකුසල කර්ම ගැන අපි කතා කරන්නේ. බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම. ඔන්න වචනයෙන් වෙන අකුසල කර්ම 4. ඊළඟට සිත කියන නැත්නම් මනෝ කියන ద్వාරයෙන් සිදු කරන කර්ම තියෙන මොනවද? දැඩි ලෝභය, ව්‍යාපාදය, එතකොට මිසතුඩු බව නැත්නම් මිත්‍යා දෘෂ්ටික බව කියලා අපි හඳුන්වනවා. දැන් බලන්න කීයක් තියෙනවද බලන්න. කයෙන් කරන කර්ම 3ක්, වචනයෙන් කරන කර්ම 4ක්, එතන 7ක්, සිතෙන් කරන කර්ම 3ක්. එතකොට 7ට මේ 3ත් එකතු වුණාම 10ක්. මොනවද මේ කතා කරේ අපි? ඒ තමයි දස අකුසල. එතකොට මේවා සිදු වෙන්නේ චේතනා මුල් වුණා කියලා කියන්නේ දුවේ පුතේ. එතෙන්දි මුල් වුණේ අකුසල චේතනා. එතකොට ඉන් වැළකීම තමයි කුසල කර්ම කියලා සඳහන් වෙන්නේ. කුසල කර්ම කරනකොට චේතනාව කුසල චේතනාව. ඔය විදිහට දුවේ පුතේ කරන ක්‍රියාවේ විපාක තමට ලැබෙන්නේ හෝ. එහි වගකීම අපට පැවරෙන්නේ චේතනා පූර්වංගම වෙච්ච ක්‍රියාවට පමණයි. එහෙනම් චේතනාව මුල් කරගෙන කාය කම්ම හැටියට, වචී කම්ම හැටියට, ඒ වගේ මනෝ කම්ම හැටියට යමක් කරනවා නම් එහි වගකීම තමන්ට පැවරෙනවා. ඒ කියන්නේ විපාකයේ තමන්ට අයිති වෙනවා. කුසල චේතනාව මුල් වෙච්ච ත්‍රිවිධ ධාරයෙන් එක් දොරටුවකින් හරි යමක් කරනවා නම් එහි වගකීම හැටියට විපාකය උන්ට ලැබෙන යහපත් විපාකයක්. ඒ වගේම අකුසල චේතනාව මුල් වෙලා ඔය කියන ත්‍රිවිධ ධාරයෙන් එකකින් හරි යමක් කරනවා නම් එහි විපාක තමන්ට ලැබෙන්නේ අයහපත් විපාකයක් හැටියට. එහෙනම් එහි වගකීම අපට දරන්න වෙනවා. දුක් සහගත විපාක හැටියට විඳිමින්. ඒ විදිහට දැන් අපිට පැහැදිලි වෙනවා චේතනාව මුල් කරගෙන තමයි කර්මය සිදු වෙන්නේ කියලා. දැන් කර්මය ඔහොම හඳුනාගත්තාම මේ කර්මය හා සම්බන්ධ වෙන වැදගත් දෙයක් තමයි සිත කියලා කියන්නේ. සිත කියලා කියන්නේ එකක් නෙවෙයි. අභිධර්ම එහෙම ඉගෙන ගන්නකොට අපි කියන මේ සිත් පරම්පරා කියලා කියන්නේ එකකින් එකකට නැවත ඇතිවීමට අවස්ථාව ලබා දීලා පළමු හිත මිය යනවා. තව හිතක් එනවා. එතකොට එක හිතක අභිධර්මයේදී කියවෙන්නේ චිත්තක්ෂණයක ආයුෂ තියෙනවා කියලා. මේ ශරීරයත් එහෙම වෙනස් වෙන. නමුත් ශරීරයේ චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙනවා. හැබැයි චිත්තක්ෂණයකින් අපේ හිත වෙනස් වෙනවා, සිතිවිලි වෙනස් වෙනවා. හිත තුළ ඇති වෙන ගතිය ස්වභාවයනේ සිතිවිලි කියලා කියන්නේ. එතකොට මේ සිතිවිලි පරම්පරා හැටියට ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට බලන්න ද්වේෂ සහගත සිතිවිල්ලකින් යමක් කරනවා කියලා කියන්නේ ඒ පටන්ගත්ත මොහොතේ ඇති වුණු සිත ද්වේෂ සහගත සිතක් නම් එය නැවත නැවත ඒ වගේම සිත් පහල කරන්නට උදව්වක් දෙනවා. නැවත නැවත ඇති වෙන නිසා මේවා අපි කියනවා සිතිවිලි පරම්පරා හැටියට ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට ඔහොම සිතිවිලි පරම්පරා හැටියට ක්‍රියාත්මක වෙනකොට ඇතැම් දේවල් ගිහින් තැම්පත් වෙනවා අපේ යටි සිතේ. යටි සිතේ මේ ඇති වුණු ස්වභාව අකුසල චෛතසික මුල් කරගෙන නම් ඇති වුණේ ඒවා අපේ අයහපත පිණිස හේතු වෙන යටිසිතේ තැම්පත් වෙච්ච දේවල්. අපි ඒක උදාහරණයක් හැටියට කියනවා නම් පටිඝ කියලා අපිට කියන්න පුළුවන් ද්වේෂ සහගත අවස්ථා තැම්පත් වුණු අවස්ථා හැටියට. ඒක හැබැයි අපට පේන්නේ කෙනෙක් අපි දිහා බැලුවට පේන්නේ. අපිත් දන්නේ නැහැ. අපි කියමු අපිට කවදාකවත් අධික කෝපය ඇතිවීමට හේතු වෙන සාධකයක් ආවේ නැත්නම් අපි දන්නේ අපට කේන්ති යනවද කියලා. ඒක හරියට අලු වලින් වැහිච්ච ගිනි පුපුරක් වගේ. අපිට පේන්නේ නැහැ උඩින් අලු තියෙන නිසා ඇතුලේ ගින්දර තියෙනවද කියලා. හැබැයි හුණගක් හැමුවාම අර අලු ටික ගසාගෙන ගියොත් අපිට ඔන්න පේනවා අර ගිනි පුපුරේ තියෙන ගිනි ටික. ඒ වගේ තමයි අපේ සිත ඇතුලේ තැම්පත් වුණාම අර තරහ ආදී ලක්ෂණ ඒවා මතුවෙන්න අවශ්‍ය සාධක ආපු ගමන් මතුවෙනවා. මතුවලා අපිව හැසුරුවන වැරදි විදිහට. ඔය විදිහට අවශ්‍ය සාධක මැද්දේ මතුවෙන ස්වභාවයක් තිබෙනවා මේ අකුසල චේතනා හා සම්බන්ධ කරලා අපේ යටිසිතේ තැම්පත් වෙන ශක්තියින්. ඔන්න ඕක තමයි දුවේ පුතේ විඥානයේ සමග එකතු වෙන. යටිහිතේ තැම්පත් වෙන කියලා කියන්නේ ඒකයි. විඥානය කියන්නේ හිතමනේ. එතකොට ඒ හිතේ තැම්පත් වෙනවා. ඔය තැම්පත් වෙන දේ මෙලවටත් බලපානවා
පරලොවටත් බලපානවා. අකුසල හැටියට කරනකොට ඇති වුණ සිතුවිලි අපේ ජීවිතවලට ඊළඟ භවයට අයහපත් පිණිස බලපානවා. ඉන් මෙපිට මේ භවයටත් බලපානවා. ඔය බලපෑම නිසා අර මම මුලින් මතක් කරන විපාක දෙන විදිය ගැන අපි කතා කරනවා කියලා. එකක් තමයි බලපාන එක විදියක් මේ භවයේදී. අපි ඒකට කියනවා ditta ධම්ම වේදනීය කියලා විපාක. ඊළඟට උපපජ්ජ වේදනීය මරණයෙන් පස්සේ පළමු භවයේදී. ඊළඟට අපරාපරිය වේදනීය. එතකොට මේ භවයේත් නොවන මරණයෙන් පස්සේ පළමු භවයේත් නොවන තුන්වන හෝ වෙනත් සංසාරේ ඕනෑම භවයක විපාක දෙන්න පුළුවන් ශක්තිය මතු වෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම හැටියට සඳහන් වෙනවා. එතකොට අන්න එක භවයක කරන චේතනා පූර්වංගම වූ ක්‍රියාව කුසල් හෝ අකුසල් මේ භවයේ විපාක දෙනවා. දැන් මේ භවයේ විපාක දුන්නු අකුසල කර්ම ගැන එහෙම ඔබ අහලා තියෙනවනේ බුද්ධ කාලීන චරිතවල විවිධ අවස්ථානුව විවිධ චරිත එහෙම දැන් අපි ඉස්සලා කතා කර සුපබුද්ධ රජුර බුදුහාඳුර නිගා කරලා පණ පිටින් අපාය ගියා කියනවා. ඊළඟට දේවදත්තරගේ ක්‍රියාකලාපේ. ඒතකොට මේවා මේ භවයේ තමන් එක භවයක තුලම මේ කරපු ක්‍රියාවත් ප්‍රතිඵලයක් අපිට දකින්න පුළුවන් අවස්ථා. සංසාරේ කවදා හරි කරපු ක්‍රියාවල විපාක හැටියට දුක් විඳින්න වෙච්ච මුලින් මතක් කරපු චක්කපාල හාමුදුරන්ගේ කතාවේ ඇස්සන්ද වීම වගේ දේවල් අපට පේනවා. ඊළඟට ඔය විදිහට මේ භවයේ හෝ ඊළඟ පළමු භවයේ හෝ වෙනත් ඕනෑම භවයක විපාක දීම කර්මයේ ස්වභාවය. අර මම මුලින් වචනයක් පාවිච්චි කරන්නේ වගකීම කියලා. චේතනාව මුල්ලුණු ගමන් තුන්දොරෙන් කරන ක්‍රියාවට එහි විපාක අපිට විඳින්න වෙනවා. ඒ පිළිවෙල. සසරේ ඉන්නකම් ditta ධම්ම වේදිනිය හෝ උපපජ්ජ වේදිනිය හෝ අපරාපරිය වේදිනිය වශයෙන් අපිට මේ කර්ම ගෙවන්න වෙනවා. තවත් අහෝසි කර්ම කියලා જાතියක් තියෙනවා. කාටද මේ කර්ම අහෝසි වෙන්නේ? හිතන්ට එපා අපි කරන කර්ම මේක නම් අහෝසි වෙයි කියලා. එහෙම අහෝසි වෙන ක්‍රමයක් තිබෙනවා. කොහොමද අහෝසි වෙන්නේ? යම් කෙනෙක් රහත් භාවයට පත් වෙලා, ඒ කියන්නේ සියලු කෙලෙස් නැසලා ඒ සත්‍ය අවබෝධය ලැබපු තැනින් පස්සේ ඔහුට ඊළඟ භවයක් නැහැ. අපි දන්නවා නිබ්බන්ති දීරා යතා යම්පදීපෝ. ඒ කියන්නේ පහනක් නිවුණා වගේ. එහි ආලෝකය ගිය තැනක් නැහැ. එහෙම වුණාම නැවත භවයක් නැති නිසා පූර්ව කර්ම හැටියට යමක් තිබුණා නම් ඒවා විපාක දෙන්න කෙනෙක් නැහැ. ඒ හැරෙන්නට රහත් උනත් පංචස්කන්ධේ පවතිනවා නම් පෙර භවයේ අකුසල කර තිබුණා නම් රහත් උනාමයි අකුසල කරන්නේ නැහැ. පෙර භවයේ අකුසල කර්ම කරා නම් ඒවා විපාක දීමේ අවස්ථා තියෙනවා. ඔබ අහලා ඇති දැන් ඔබ හොඳට දන්නවා අහලා තියෙනවා අඟුලිමාල හාමුදුරුවන්ට ඒ රහත් වෙලා උනත් කරපු විපාක ලැබිච්ච හැටි. ඒ නිසා ඒ කර්ම රහත් උනත් ඒ භවයේ තුලත් විපාක විඳින්න සිදු වෙනවා දුවේ පුතේ. නමුත් එහෙම කෙනා රහත් වෙලා විපාක විඳලා පංචස්කන්ධ පිරිනවම් පෑවට පස්සේ නැවත භවයක් නැති නිසා තමයි අහෝසි කර්ම කියලා කර්ම අහෝසිලා යන්නේ. ඒ ඇරෙන්න සංසාරේ ඉන්නකම් මොන කර්මයක් කළත් අපිට විනිශ්චය කරන්න බෑ මේ කර්මය නම් අහෝසි වෙයි කියලා. මොකද සංසාර ගමන දිගයි ඕනෑම භවයක විඳින්න අවස්ථාව උදා වෙන්න පුළුවන්. දැන් ඒ ටික එහෙම පැහැදිලි කරගෙන මේ භවයෙන් ඊළඟ භවයට කොහොමද මේ විපාක අපට සිදු වෙන්නේ කියන කාරණාවත් අපි අර පුනර්භවයටත් එක්ක සම්බන්ධ කරලා ඉගෙන ගන්න උත්සාහ ගනිමු. චුති ප්‍රතිසන්දි කියලා වචන දෙකක් අහලා ඇති. චුති කියලා කියන්නේ එක රූප කලාප කොටසක තිබුණු මේ විඥානයේ හිත අවසාන ඒ පැවැත්මට බලය දෙන අවසාන අවස්ථාව. එතකොට ඉන් නික්මල යන අවස්ථාව. එතකොට ඒ භෞතික දේ පවතින්නේ නැහැ. ඊට පස්සේ දුවේ පුතේ ඊළඟ රූප සන්තතියකට මේ විඥාන ශක්තිය උදව් කරනවා. ඒ කියන්නේ ඊළඟ භවයක ඉපදෙන ප්‍රතිසන්දිය. දැන් එතකොට මේ භවයෙන් නික්මන ඊළඟ භවයට යන මේ හිත නචසෝ නච අඤ්ඤෝ එකත් මතක තියාගන්න. එතකොට මේ ඒකමද ඒක නොවේද කියලා කියන්න එහෙම බෑ. මොකද එකම නෙවෙයි. පහනෙන් පහනක් දැල්ලපුවාම එතකොට දෙවෙනි පහනේ තියෙන අර පහනෙම දැල්ලුමද? නෑ. එතකොට ඒක නෙවෙයිද? අපිට වචන තර්ක හැටියට ඒක කියනකොට අපිට පේනවා ඉන් හටගත් දෙයක් මිසක් ඒකම නෙවෙයි. නැත්තම් ආත්ම සංකල්පයකට යනවා. ඒක ප්‍රතිසන්දිය ඇති වෙනවා. ඒ වගේම ප්‍රවෘත්ති කියලා එකක් තියෙන. ඒ කියන්නේ පැවැත්ම කියන එක. එතකොට මේ චුති ප්‍රවෘත්ති ප්‍රතිසන්දි කියන ආකාර තුනටම කර්මය බලපාන. ඒ කියන්නේ විපාක ලැබෙනවා. එතකොට ඔය විපාක ලැබීම ස්වභාවය ඊළඟ භවයකට අපිට උදව් වෙන එක තමයි ප්‍රතිසන්දියට බලපානවා කියලා කියන්නේ. එතකොට පුනර්භව වෙන්නේ මේ කර්ම ශක්තියත් එක්ක ඔය විදිහට. හැබැයි අපි වරදවා තේරුම් ගන්න හොඳ නෑ දුවේ පුතේ සියල්ල සිදු වෙන්නේ පෙර කර්මයෙන් කියලා. එහෙම උගන්වපු දේවල් බුදුහාරු ප්‍රතික්ෂේප කරානේ. දැන් නිගණ්ණාත පුත්තතුමා එහෙම පිළිගත්ත කෙනෙක්. ඒ ගැනීම අපේ බුදුහාරු ප්‍රතික්ෂේප කළා. ලෝකේ මිනිසුන්ට බලපාන ධර්ම නියාම ධර්ම කියලා කියන්නේ. ඔබ අහලා ඇති උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, කම්ම නියාම.
මේ න්‍යාම ධර්ම අනුව අපට පේනවා බලපෑම් කරන ක්‍රම තියෙනවා. උතු න්‍යාම කිව්වහම ඍතු විපර්යාස ඇති වෙන බලපෑම් අපිට දුක් සහගත පීඩාකර අවස්ථා එන්න පුළුවන්. බීජ න්‍යාම ඒ කියන්නේ බීජේ හැඩය රුව ස්වභාවය ඒකින් හටගන්න ඵලයට තිබෙනවා. ධම්ම නියාම. එතකොට ධම්ම නියාම කියලා කියන්නේ අපි දවල් වෙනකොට අන්ධකාරය නෑ, රැයට ආය අන්ධකාරය නෑ. ඒතකොට ලෝකේ දහම ස්වභාව වයසට යනකොට හැමරැලි වැටෙන මේක ස්වභාවය. ඒක කගවත් කර්මය නෙවෙයි. චිත්ත නියාම. චෛතසිකයෝ අනු අපි වෙනස් කරනවා. ඊළඟට කම්ම නියාම කියලා කියන්නේ ඔන්න කර්ම ශක්තිය. ඒ නිසා එකක් පමණයි. නමුත් කර්මය අපට බලපානවා. ඒ සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් කියලා අපි වැරදි විනිශ්චයකට එන්නට හොඳ නෑ. ඊළඟට කර්මයේ පුනර්භවයේ හැටියට ඔය සම්බන්ධ වෙන ආකාරයත් අපි කෙටියෙන් පැහැදිලි කරගත්තොත් ඔය විදියට සංසාරේ එකතු කරගන්න මේ ශක්තියින් විඥානගත වෙන ශක්තියින් ඊළඟ භවයකට යනකොට අපි උත්පත්ති සිදු වෙන ක්‍රමයක් තිබෙනවනේ. ඒකට අවශ්‍ය වෙන දරුවනේ සාධක තුනක් තිබෙනවා. මාතු උතුණී හොතේ කියන මවගේ ඍතුභාවයත් මව්පිය සන්නිපතිතාවත් අන්න ඒ දෙකෙන් භෞතිකයේ හැදෙද්දී ඒකට අවශ්‍ය වෙන ජීව ගුණය ඔය මුල් සාධක දෙකෙන් ද්‍රව්‍යමය සාධකයේ හැදෙද්දී ඒකට අවශ්‍ය වෙන ජීව ගුණය ලැබෙන්නේ. සිත නැත්නම් විඥාණය ලැබෙන්නේ අරම සංසාරයෙන් අපි අරගෙන ආපු කර්ම ශක්තිය අනුව. එතකොට ඒ කර්ම ශක්තිය එකතු වුණාම අපි කියනවා ඒකට ගන්ධබ්බ කියන වචනේ. ඒ ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝගේ සඳහන් වෙන ආකාරයට ගන්ධබ්බයාගේ පැමිණීම පදනම් කරගෙන ඔන්න පුද්ගලයෙක් මේ ඉපදෙනවා. එතකොට මේ සංසාරයේ පිළිබඳව බැඳීම, භවයේ පිළිබඳ බැඳීම ඇති කරගෙන අපි මමේ මගේ කියන හැඟීම ඉඳගෙන අකුසල චේතනාදිය මේ විදිහට සිදු කරනකොට ඒ තුල සසර අපිව පවත්ත ගන්න අවශ්‍ය වෙන ශක්තිය විඥානගත කරනවා. ඒ විඥානගත බව ඊළඟ භවයකට එකතු වෙනවා. ඒකත් එක තමයි අපේ සංසාර ගමන මේ විදිහට යන්නේ. ඉතින් කර්මයයි පුනර්භවය කියන කාරණාව සම්බන්ධ වෙන්නේ ඔය විදිහට. ඒ නිසා දරුවනේ ওই කාරණා පිළිබඳවත් අවධානය යොමු කරලා ඒට අදාළ විශේෂ වශයෙන්ම මුලින් මතක් කරා වගේ පාරිභාෂිත වචන වගේ භාවිත වෙන වචන තියෙනවා. ඒව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒවායේ තේරුම මතක තියාගන්න උත්සාහ ගන්න. තේරුම් අරගෙන කර්මයක් ඒ පුනර්භවයට හේතු වෙන ආකාරය පිළිබඳවත් තවදුරටත් පුළුල් අවබෝධයක් ලබා ගන්න. ඒ සඳහා මේ උදව්වක් බවට පත් කරගන්න. ඒ අනුව තමන්ගේ දැනුම සංවර්ධනය කරගන්න, ජීවිතයට එකතු කරගන්න, විභාග ප්‍රතිඵල යහපත් ප්‍රතිඵල හැටියට ලබා ගන්නවා වගේම ජීවිත ප්‍රතිඵල ලබන්නටත් මේ ධර්මයේ උපයෝග කරගන්න. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. තුනුරුවනේ ආශිර්වාදයේ හැමදාටම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා අද දවසේ මේ පාඩම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.